අවසරයි අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට අඟහරු ආදාවක් තවත් නිවෙන නිවීම දේශනාව සඳහා සාකච්ඡාව සඳහා අවස්ථාවක් අපි සැප්තැම්බර් 15 කරලා තිනවා විශ්ව නිදේශන 47 වෙනි පිටුව ලෝකෝතු විච්චති කියන කැලල මම හිතනවා ඒක මගදී මට යන්න සිද්ධ වුණා වෙන වැඩකට කෙසේ නමුත් අපි ඉල්ලා හිටනවා චන්ද්‍රරත්න ස්වාමීන්ගේ ගෞරවයෙන් ඒ අදට ආරම්භ කොටසේ මට පේන විදිහට 21 වෙනි දේශනාව 451 වෙනි පිට එහෙමයි සානස 21කින් පටන් ගන්න කියලා මට පණිවිඩයක් ලැබුණා. ඔව් ඒක නිසා අපි 21 වෙනි දේශනාවෙන් පටන් ගන්නවා චන්ද්‍රරත්න ස්වාමීන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවෙන නිවීම දේශනා මාලාව 21 වන දේශනය 451 වන පිටුව. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මෙය ශාන්තය මෙය ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාවශය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 21 වන දේශනයයි මේ. බුදුරජාණන් වහන්සේ ඔව් හෝ නැහැ හෝ යනුවෙන් ඒකාන්ත වශයෙන් පිළිතුරක් නොදුන් පසකින් තැබූ අව්‍යාකත ප්‍රශ්න 10 විවරණය නොකළ ප්‍රශ්න 10 ගැන පසුගිය දේශනාවේදී අපි තරමක් දුරට සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව වශයෙන් අපි දැක්වුවේ ඒ ප්‍රශ්න යම්කිසි මිත්‍යා දෘෂ්ටි මිත්‍යා මත උඩ පදනම් වී තිබීමයි. ඒ මිත්‍යා දෘෂ්ටි වලට තුඩු දෙන නිසා ඒ ප්‍රශ්න වලට අර විදිහේ නිශ්චිත පිළිතුරක් දීම ඒ දෘෂ්ටි තහවුරු කිරීමක් වෙනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒවා කිසිවකට ඒකාන්ත පිළිතුරක් දුන්නේ නැහැ. ශාස්ත්‍රත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මේ ප්‍රශ්න තුලින් එබිකම් කරන හැටි ගියවර දේශනයෙන්මත් තරමක් දුරට පැහැදිලි වෙන්න ඇති. අපේ මාතෘකාවට කෙලින්ම අදාළ වන තථාගත වරයාගේ මරණින් මතු తත්වය පිළිබඳ චතුස්කෝටික ප්‍රශ්නය. ඒ කියන්නේ සතර කොන් ප්‍රශ්නය තුලිනුත් එබිකම් පාන්නේ මේ කියාපු ශාස්ත්‍රත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. ඒවාට ඒකාන්ත පිළිතුරක් දුන්නා නම් බුදුරජාණන් වහන්සේත් ඒ දෘෂ්ටිවලට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළිකොට වදාළ මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙක ඉක්ම වූවක්. මේ අන්ත දෙකෙන් කොටස් අරගෙන පුරුද්දා සාදාගත් මැදුම් මගක් නොවේ. ඒ විදිහේ මැදුම් මගක් නම් බුදුරජාණන් වහන්සේට අර ප්‍රශ්න හතරෙන් පසුව සඳහන් වන ප්‍රශ්න දෙකට තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයි සහ නොවේයි. නැත්නම් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි වැනි අඩාල විසඳුමක් ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නොකර ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කළේ චතුරාර්ය සත්‍ය දේශනාවට පදනම් වූ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය මතු කර දෙන අමුතුම විවරණ මාර්ගයකින් ඒ ප්‍රශ්නවල මිත්‍යා ස්වરૂපය හෙළි කර දීමයි. මජ්ක්‍ධිම නිකායේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා තථාගත වරයාගේ මරණින් මතු තත්වය ගැන ඇසූ ප්‍රශ්නයට දුන්න අවසාන නිගමනය අපි එදා සඳහන් කළා. ඒ නිගමන පාඨය. නමුත් ඒ ගැන සෑහෙන පමණ සාකච්ඡා කරන්න කාලය මදි වුණා. ඒක නිසා අපි නැවතත් ඒ ඡේදය ඉදිරිපත් කර ගනිමු. ඒ අර වච්ඡගොත්ත පරිබ්‍රාජකයා පිළිගත්තාම අර නිවුන ගින්න අහවල් දිශාවට යනවා කියලා කීම නොගැලපෙන කියමනක් කියලා උපේති කියලා පිළිගත්තාම ඒ වගේම නිබ්බුතෝ කියන වචනය ඒක හුදෙක් සංඛාවක් ගිනීමක් පමණක් බව පිළිගත්තාම බුදුරජාණන් වහන්සේ ඒකටම අල්ලලා ඊළඟට දෙනවා විසඳුම. ඒව මේව කෝ වච්ච යේන රූපේන තථාගතම් පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය තං රූපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලාවත්තු කතං අනභාව කතං ආයතින් අනුප්පාද ධම්මං රූප සංඛා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරියෝගෝ
දුප්පරි යෝගාහෝ සයථාපි මහා සමුද්දෝ uppajjatiti න උපේති න නේව uppajjati න uppajjantīti න උපේති. අරකටම සම්බන්ධ කරලා එසේම වච්ච යම් රූපයකින් තථාගත කෙනෙකුන් පණවන්නේ පණවාලිය හැක්කේද එබඳු ඒ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව ප්‍රහීනය ප්‍රහාණය කරන ලද්දේය. උච්චින්න මූලං මුලින් සිඳින ලද්දේය. මුලින් සිඳින ලද ගසක් මෙන් කරන ලද්දේය. තාලා වත්තු කතං උගුලා තබන ලද තල් ගසක් බවට පත් කරන ලද්දේය. අනභාව කතං නොපවත්නා බවට පත් කරන ලද්දේය. රූප සංඛා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරි යෝගාහෝ සයථාපි මහා සමුද්දෝ වච්ච තථාගත තෙම රූප සංඛ්‍යාවෙන් විමුක්තය. රූපය කියලා ගණන් ගැනීම වශයෙන් ගිනීමක් කිරීමෙන් විමුක්තය. ගම්භීරෝ අප්පමෙය්‍යෝ දුප්පරි යෝගාහෝ සයථාපි මහා සමුද්දෝ මහා සමුද්‍රයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැකිය. ගැඹුර මිනිය නොහැකිය. එම නිසා uppajjatīti න උපේති. එම නිසා අර කියාපු හතර විදිහට අර සතර කොන් ප්‍රශ්නයට ගැලපෙන්නේ නැහැ කියන එකයි. උපදීය කියලා කියන්නත් බෑ. නූපදීය කියලා කියන්නත් බෑ. උපදින්නේත් වෙයි නූපදින්නේත් වෙයි කියලා කියන්නත් බෑ. උපදින්නේත් නොවේයි නූපදින්නේත් නොවේයි කියලා කියන්නත් බෑ. ඒ විදිහටම ඒ රූපය ගැන කිව්වා වගේම රූපස්කන්ධය ගැන කිව්වා වගේම වේදනාව ගැනත් සංඥාව ගැනත් සංස්කාර ගැනත් විඥානය ගැනත් මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය පිළිබඳවම බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දැක්වුවා. එතකොට මේක ඇත්තටම මේ තථාගත කියන වචනේ බුදුරජාණන් වහන්සේටම නෙවෙයි රහතන් වහන්සේට කියලා කියන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක් මේ රූපේ ඇල්ලුවොත් එයාට ওই ප්‍රශ්න ඔක්කොම අහුවෙනවා. ප්‍රශ්න කොටම අහුවෙනවා. ඉතින් කතාව ඉවරයක් නැහැ. ඕනම කෙනෙකුට රූපේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපි ඒ අයිතිවාසිකම දන්නේ නැහැ. ඒක අපේ ජන්ම ලාභයක්. අපිට රූපේ ප්‍රතික්ෂේප කරගන්න ප්‍රශ්න සියල්ලමත් ප්‍රතික්ෂේප වෙනවා. උත්තරත් ප්‍රතික්ෂේප වෙනවා. වාදයක් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් අපිට ඒක අතාරින්න බැරි නිසා අපිට තථාගත කියලා කියන්නේ. නමුත් ඕනම කෙනෙකුට තථාගත වෙන්න ඕන නම් ඒ රූපේ ප්‍රතික්ෂේප කරොත් මොකකට හරි ගන්නව නඩුවට ගන්න නඩුබඩු කියලා જાතියක් තියෙනවා. ඒක අතහැරියට පස්සේ නඩුවත් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඒක ප්‍රතික්ෂේප කරන්න කිසි කෙනෙක් ප්‍රතික්ෂේපේ කිසි කෙනෙකුට වළක්වන්න බෑ. මම කිව්වොත් මම රූප ප්‍රතික්ෂේප කරනවා කියලා කාටද ඉල කියන්නේ නෑ ඔබ ගණ්ඩම ඕනේ ඔකේ අම්මගේ බුදලේ අප්පගේ බුදලේ නෑ අන්න ඒක කවදාකවත් අපි පාවිච්චි කරන්න. මේ ප්‍රශ්නෙක ඒ තියෙන ප්‍රෙෂර් රිලීසිං වැල්ව් එක ප්‍රෙෂර් එක බස්සන තැන මට ඔක අදාළ නෑ. ඒක කියන්නේ ඕනෙම ප්‍රශ්නකට අපි අයිතිවාසිකම් දෙනවා. ඒකයි කියන්නේ බඳින්න එපයි කියලා. ඒකයි කියන්නේ ජොබ් කාඩ් වලට අස්සම් කරන්න එපා. කරනවා නම් කරනවා සන්තෝෂෙන් කරලා ඉවර කරලා දාන්න නැත්තම් කියන්නේ මට අදාළ නැහැ. ඉතින් අපි හිතනවා නෑ අපිට මේක කොහොමඩක්වත් අදාළයි කියලා. ඒ අදාළ කරගන්න ප්‍රශ්න ටික තමයි. ඔය අව්‍යාකත ප්‍රශ්න ටික අදාළ කරගත්තාට පස්සේ උත්තර දී ගන්න බෑ. අර කුඤ්ඤේ වලිගේ තියලා කුඤ්ඤය අයින් කරපු හිවලා වගේ රිලව වගේ ඉර වෙලා අපි ඉන්නේ. ඔය ඕනම රූපයක් අතහරින්න පුළුවන්. මම කියන්නේ අතහරින්න කියලා. මම කියන්නේ කෙනෙක් අතහරිනවා නම් ඒකට විරුද්ධ වෙන්න කාටවත් ඉඩක් නැහැ. ඒක අපි ජන්ම දායාදයක් අපේ. අපිට අභිච්ච ජන්මලාභයක්. කවුරු හරි කියනවා නම් මෙහෙම බෑ එහෙම අතහරින්න බෑ කියලා TGW සිල්ලා කියනවා. ඒ වුණා අපිට වන්තා විත්ති පත්‍රය කියවන්න කිව්වොත් ඒත් කියවන්න ඕනේ අපි. ඒ කවුරු හරි කියපු හින්දා. නෑ ඕනේ නෑ. ඕන කෙනෙකුට කියයි වන්තා විත්ති පත්‍රය හොඳයි. ඒ හොඳයි අපිට මොකෝ. ඕනනම් කියවන්න නැත්තන් නෑ. ඉතින් ඒකෙත් ඒ අර ඕනේ නම් කියවනවා නැත්තන් නැහැ කියන එක මගේ පුද්ගලික තීන්දුවක්. කාටවත් කියන්න බෑ. එහෙම කියන්න ඕනේ නැත්නම් කියවන්න ඕනේ නොකියවන්න ඕනේ. ඒ කියන්නේ කිසිම කෙනෙකුට මානවයට අයිතිවාසිකමක් නැහැ. අපි පවුල් වලට බැඳිලා එක එක දේවල් වලට බැඳිලා ඉතින් අපි වගකීම් බහරයක් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ තාක් අදපන් වෛරෝ බරවාගේ. ඉතින් ඒකට ඔය පසුගිය දවස්වල අපි ගත්තා මේ ආනන්ද සූත්‍රේ ඒකේ මේ රූපයක් බලනකොට සද්දය අතෑරෙනවා. රූපයක් බලනකොට ගන්ධ රස පහත අතෑරෙනවා. ඉතින් ඒ වෙලාවේ රූපේ බලන වෙලාවේ ගන්ධ රස පහත අතහැරලා තියෙනවා. ඒක අතහැරිය කියලා කාටවත් නඩු දාන්න බෑ. මොකද මම රූපෙට බැඳිලා. රූපෙට. යා සද්ද රූපෙට බැඳුනොත් රූපේ අතහැරෙනවා. ඒක පිළිගත්ත කාරණාවක්. එතකොට රූපේ ඉන්නකොට සද්ද රූපය නාච අපනතෝ නාච න උපන අබිනතෝ අපඩතෝ රූපෙට බැඳිලත් නැහැ
අතහැරලත් නැහැ මොකද අම්මගේ සද්ද රූපේ. ඊට පස්සේ ඒකේ හරි ජොලියක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකේ හරි සන්තෝෂදායක. සන්තෝෂදායක නිසා ඒකෙන් අතහැරලා සසංකාර විග්ගහිත නිග්ගහිත විග්ගහ මානස කියලා සත් තියෙනවා. ඒ අතහැරපු රූප පිළිබඳව කතා නැහැ. අපිට ඒක මනාපත් නැහැ, අමනාපත් නැහැ, ඒක වේවත් නැහැ, නොවේවත් නැහැ. ඒක පිළිබඳව මේ මොකද්ද කියන්නේ? චේතනා නැහැ. ඉතින් ඒක දන්න මිනිහ රහත්. මම මේ රූප රූපෙට බැඳීම නිසා සද්ද රූප අභිනයත්ව අපනතෝ සතුටක් තියෙනවා. ඒක උඹලා භාවනා කරන්නේ නැතත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි ගුණක් තියෙනවා. ඊට පස්සේ ඒකේ සසංකාර නිග්ගහිත වාරිත මානසෝ. ඒක මේ හිතලා මතලා ප්‍රාර්ථනා කරලා වේවනෝනේ ඒ හැටි. මේ කුණුහරුපයක් අල්ලපුවා අර කුණුහරුප පහක් අතහැරෙනවා. ඉතින් මේ අල්ලපු කුණුහරුපේ හොඳයි. ඒ කුණුහරුප නිසා පහක් අතහැරෙනවානේ. ඒක දන්නවනේ මේ හරුපේ නිසා මේ කුණ නිසා මේ අසුචිය නිසා මට අසුචි පහක් අතහැරෙනවායි කියලා ඊට තමයි රහතන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ මේ අල්ලන එක අල්ලන්නෙත් නැහැ. ඒක අල්ලන්නේ අරක වාංගු කරන්න. අරක අඩේට ගන්නෙ. ඒක තමයි අරමුණ කියන්නේ. අපි එමු නේ අරමුණට මොකක් බදාගත්තා වගේ අල්ලපුවාම මේ අරමුණ ගන්නේ මේ රූපාරම්මණයක ඉන්නවනේ සද්ද ගන්ධ රස ස්පර්ශ අපනතෝ න අබිනතෝ. ඉතින් ඕක තේරුම් ගන්න භාවනා කරලා නෙවෙයි ඕක ගන්න පුළුවන් අන්වේ ඥානවලින්. හැබැයි භාවනා කරලා දැනගන්න ඕනේ එක වෙලාවට හිත ගන්න එකයි. ආස්වාසිය ගත්තොත් ප්‍රසවාසය නැහැ. ප්‍රසවාසය නිදහස්. ඒක අබිනත අපනත නැහැ. ඒකේ සසංකාර විග්‍රහිත මානස සිද්ධ වෙලා. එතන සතුටකුත් තියෙනවා. ඉතින් මේ මෝල් වහන්සේලා ඒක දන්නේ නැතුව අර ගත්ත එක පේන්නේ නැහැ කියයි, දිගයි කියයි, කොටයි කියයි කියලා ඒකේ දිගපල්ල බලන්න හදනවා. හදලා කියන්නේ හිතතර කරදර ගන්න. නමුත් අර අතහැරෙන කොටස ඒක විතරක් ඒක කුණුහරුපයකට හිත ගියාම තව කුණුහරුප කීපයක් අතහැරෙනවද? ඒක අසුචියකට හිත ගියාම තව අසුචි කීපයක් අතහැරෙනවද? ඒක ගෑණියකට හිත ගියාම තව ගෑණු කීයක් අතහැරෙනවද කියන එක ලිටල් ලොක්ස්මිත් කියන පොතේ එක chapter එක ලියලා තියෙනවා. ඒ වයසක අම්මා කෙනෙක් යා පොලියන්න වයසට ගියා වගේ බොහොම මේ සතුටින් ජීවත් වෙන අම්මා කෙනෙක් මම හිතන්නේ බැඳලා නැහැ අත්තම්මා කෙනෙක්. අත්තම්මගේ වයස කෙනෙක් යා ගයක් හොයනවා. සෞන්දර්යාත්මක ජීවත් වෙන. ඉතින් ආට ඒ ගයක් ගන්න සල්ලිත් නැහැ. ඉතින් යනකොට ඒ වගේ ගයක් හදපු කෙනෙකුට එපා වෙලා තුට්ටු දෙකට විකුණන්න දාලා තියෙනවා. ඉතින් ආකින මේ මාස මේකට බඩු එකතු කරන පරිසරය හදනකොට පසුබිම සකස් කරනකොට කොච්චර වීදම් කරන්න නැද්ද දැන් එපා වෙලා තුට්ටු දෙකට දීලා දානවා. මට ඒක නිදානයක්. අපි මේ වගේ දික්කසාද වෙලා තියෙනවා, රස්සාවල්ලත් ඇහැරලා තියෙනවා, ගංගේවල්ලත් ඇහැරලා තියෙනවා, කීයක් අතහැරලා තියෙනවද? සතුටු වෙයල්ලා. මේක අතහැරියයි කියලා කනගාටු වෙන හැබැයි අතහරින්නේ මොකක් හරි කුණකට වාංගු වෙලා. මොකක් හරි අඩේකට වාංගු වෙලා. ඒකට ආරම්භණය කියනවා. ඒකට අපි කර්මස්ථානය කියනවා. අන්න ඒක දිහා කර්මස්ථාන ශීර්ෂයෙන් බලන්න. ඒකල බලන්න මේ හරුපේ නිසා මම මෙච්චරක් දේවල් වලින් නිදහස් වුණා. ආන්නේ ඒ බව ප්‍රකාශ කරන ටික තමයි සූත්‍ර පිටකේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ සසංකාර විග්‍රහිත නිග්ගය වාර්තවත චිත හැම කෙනෙක් ගාම තියෙන හැම කෙනෙක්ම 180ක් නිවන් දැකලා තියෙන්නේ. අර අල්ලන කුණ ගැන විතරයි කතා කරන්නේ. తත්‍ර తත්‍රාභිනන්දනේ මට මේක වුණා ඒක වුණා. ඉතින් ඒකට අල්ලපු ගෙදර මිනිහත් ඒකම අහන්න ඕනේ. දැන් මට කමට අහන්න දෙනකොටත් මගේ කම්පියුටරේ පුරවලා තියෙන්නේ එයා හිර වෙච්ච තැන. ඉතින් මම බලනකොට වෙන මට මොකද්ද මට ඕක අදාළ නැහැ. අදාළ නැහැ කියන්නේ හොඳ නැහැ ඒක තරහ වෙනවනේ. ඉතින් මං කියනවා උඹෙමුත් 120යි අහුවෙලා තියෙන බලපෑ ඒක උඹ කතාවක් හදන හැටි. 100ක් හදන හැටි. ඒකල මටත් බලපෑම් කරන්න හදන හැටි. මගේ මොළෙත් නරක කරන්න හදන හැටි. නෑ මං ඒව බැදලා නැහැ. මට ප්‍රශ්නයක් නැහැ ඔයාගේ ප්‍රශ්න තිබුණාට. උඹට තවත් ওই 20ත් කෙලවෙනවා නම් ඒත් හොඳයි. එතකොටම සසංකාර විග්‍රහිත වාර්ජ මේ තියෙන එක අවබෝධ කරගන්න කියන්නේ බුදුරජාණන්සේ මේ සතියෙන් කරන දේ දැනගන්න ඒක කක්කාවක් ඒක දඩයක් ඒක ණයක් ඒක කර්මාන්තයක් කම්මඨානයක් උක අල්ලන්න ආරම්මන ශීර්ෂේ පරාමර්ශණය කරන්න එපා මේක අල්ලන්නේ මොකටද ඒක ඇල්ලීමෙන් අනිසියල්ල අමතක වෙන එක ඔප්පෝල බලන්න පුළුවන් ඒක කවදාකවත් භාවනා කරලා බලන්න බෑ ඒක කවදාකවත් කියලා උගන්නන්නත් බෑ ඉතින් කකුල තියෙනකොට බලන්න වදින්න නැති හරිය.
ආස්වාසේ බලන්න තේරෙන්නේ නැති හරියට. ඊතර පේන මේ ආස්වාසය කියලා ගත්තත් ඒක නිසා ප්‍රසවාසයේ තේරෙන්නේ නැහැ. සෙසු ලෝකේ තේරෙන්නේ නැහැ. ආස්වාසෙත් තේරෙන්නේ පොඩ්ඩයි. නිවන තේරෙන හරියට. ප්‍රසවාසෙත් තේරෙන්නේ පොඩ්ඩයි. නිවන තේරෙන්නේ නොතේරෙන හරියට. ඒකට අවදි නම් ඒකට කියනවා අප්‍රමාදී. ඒකට කියනවා diligence, vigilance, අවදි භාවය කියලා. ඉතින් අපි මේ අවදි වෙන්න හදන්නේ හැප්පෙන ආනාපානෙටනේ. හැප්පෙන ආස්වාද ප්‍රසවාසනේ හැප්පෙන පවම දවුන කමන්නේ. ඒක නැතුව නොහැප්පෙන දේ තේරුම් ගන්න අමාරුයි. ඉතින් අන්න මේ ට්‍රික් එක ඒ හැරවුම් ලක්ෂය තමයි මේ මුළු නිවනේ නිවීමෙන් පෙන්වන්න හදන්නේ. අපි අල්ලන්නේ දැනෙනදී. ඒක තමයි ඉන්ද්‍රිය බද්ධ විඥානිකනේ. ඒකට දාසයි. ඒක වාල්. ඒක අපි වශයේ පවත්වනවා. දැනෙන දේ දැනීම නිසා නොදැනෙන දේ. මේකට හිත ගිය නිසා මෙච්චරක් දේවල් මම හිතින් ගිලිුණයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒක සතුටු වෙනකොට මේ සම්බාධේ ඕකාසාදිකම මේ නේ කරදර තියදී හුස්ම ටික ෂෝක් එකකට වෙන නාස්පුඩු වැහිලා නැහැ. සද්ද ඇහෙද්දී රූප පෙනෙද්දී සක්මන කෙරෙනවා. අනායාසින් යනවා. සද්ද ඉඳගෙන අනායාසිකන ආනපන බලන්න. අනායාසිකන ආනපන ඉඳගෙන සද්ද ඇවිල්ලා යන හැටි බලන්න. දෙකම සතංකාර විග්ගහිත වාරිත මානස. ඒකේ එහෙම ආයතනයක් තියෙනවා. අපි ගාවේ ඒක අහනවා. ඒ ආයතනේ සසංජීද නසංජීද කියලා. ඒක මේ උගුරට හොරා බෙහෙත් බොන එකක්ද නැත්නම් දවල් එළිය වෙන්නේ ආනන්දම කරන දවල් එළිය සිද්ධ වෙන්නේ කියලා. ඒක අල්ලන්න පුළුවන්. ඉතින් ඒක සමහර වටින් වැරදිලා වගේ කමඨාන් සුද්ධ කරනකොට කියවෙනවා. මට මේක තේරුනේ නැහැ අරක තේරුනේ නැහැ තනි වුණා පාළු වුණා කියලා. ඉතින් සමහරු ඒක අභිනත කරනවා තමාරු අපනත කරනවා. ඒත් එක්කම තමයි මේ විවේකයේ හෝ අරමුණ හොය එන්නේ. ඉතින් ඒකේ යට තියෙන මේ මනාපමන අපේ අහුවෙන්නේ නැහැ. ඒකට සසංකාර ගතිය තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කළා කියන්නේ. හරි මේ විවේක දැනකට ගියා අරමුණත් ගෙව්වා. දැන් බයක්ද ඇති උනේ සතුටක්ද? එතකොටම සද්දයක් ඇවිල්ලා ඔන්න ගැස්සිලා අවදි වුණා. ඒතර බයක්ද ඇති උනේ සතුටක්ද? මේ සතුට ඇති වුණා නම් නිවන. ඒ වෙන ඕනේ හොල්මනක් මම නෙවෙයිනේ. ඒක හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙනවා. මම අවදියෙන් බලන ඉන්නවා. ඉතින් මේවා කියනකොට අවුරුදු 10කට විතර ඉස්සලා බණ අහපු කට්ටිය කියන ඔබ හන්දෙන් අලුත් බණ කියන්නේ. ඉස්සරෝ අපිට කාලේ කිව්වේ නැහැ. ඉතින් මං කිව්වා මයින් ඈත් වෙලා ඉන්න බෑ නිතරම කිට් වෙලා හිටපන්. එතකොට අපි එක ගමන කයන්නේ. මේ නිවනේ නිවීම 21 ඉඳලා තමයි මම මේ ටයිප් කරන්න පටන් ගත්තේ. මට ටයිප් රටේ ගෙනල්ලා ඔක සාංශ ළඟ තියලා බැඳි අකුරු ගන්න හැටි කියලා දුන්නා. කියලා දෙල දැන් බුරුමයන්ට ලෑස්ති 10ක් ගැහුවා. නෑ 12ක් 13ක් 12ක් ගැහුවා. මම්ම දන්නේ නැහැ කොහොම ගැහුවද කියලා. ටයිප් රටයක් කවදාවත් පාවිච්චි කළා නැහැ. ගහගෙන යනකොට ඥානන්ද සාංශේ කියපු එක ලියලා තියෙනවා පියදස්සනායසතුම්. ඒකේ සූත්‍ර කොටස් ටික මට දීලා තියෙනවා. ඥානන්ද සාංශික අතින් ගහලා ෆොටෝ සෙට් කරලා ඉතින් මම ටයිප් කරා. ඉතින් 22 ඉඳලා යන පොත් සියල්ලෙම මගේ නම ලියලා තිබුණා පෙරවදනේ. මේක අකුරු මුද්ද ඒ දවස්වල හරිම දුෂ්කරයි. මේ වගේ වචන කතා කරනට යන සිස්ටම් එකක් අපිට තිබුණෙත් නැහැ. ඒ වගේම කම්පියුටර්ස් තිබුණෙත් නැහැ. තිබුණේ ඔය ටයිප්‍රයිටර් එක තමයි මේ කවුද දන්නේ නැතුව අන්නතර පල්ලෙයා විශ්කොල්ල තිබුණා කම්පියුටර් මේ ටයිප්‍රයිටර් එක වේයෝ කාලා. මේව ඉතිහාසගත බඩු. ලොකු ස්වාමීන් වහන්සේට දනව් කන්දේදී පූජා කරලා තියෙන ඕක ගිරිබාණ්ඩ පූජාවක. ඔච්චරයි ලොකු සංස අරගෙන තියෙන. අනිත් ඔක්කොම දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක දන්නේ නැති කට්ටිය ඒක මේ බරක් කියලා විසිකොන්නේ. ඇත්ත තමයි මං උනත් බරක් වෙන්න ඉඩ තියෙනවා ටිකක් කල් යනකොට. ඒක ඉතින් ස්වභාවයනේ අප්පා. ඒ වුණාට අර පිළිකන්නට දාන්න එපා. ඔය කමන්නේ ගේ ඇතුළේ තිබිච්චාවේ. මොකද මේ ටික ඔක්කොම ගැව්වේ. අකුරෙන් අකුර මම ගහලා තියෙනවා. ඊට පස්සේ 1 සිට 22 දක්වා මම හිතන්නේ ධම්මසුනෙත් ටයිප් කරා. ඥානන් සාන්ති හරි පැකිලුණා මේක හෙලි දක්වන්න. මේකෙන් ප්‍රශ්න ඇති වෙයි කියලා. ප්‍රශ්න ඇති වුණා. මොකද මේව කවුරක්වත් අහලා නැද්ද දේවල්නේ. නැත්නම් අපිට මේක නැවත නැවත ටයිප් කරනකොට ඒක මොකද්දෝ බැසගන්නමත් වෙනවා. නමුත් මේ දැන් මේ කියවන එකෙන් කාලක්වත් 10 එකක්වත් මට තේරුන්නේ නැහැ ඒ කාලේ. හැබැයි හොඳට බෙදනගත්ත තේරුම් ගත්ත යුත්ත මේකයි කියලා. ඉතින් ඒ නිසා මම මේ කියන එක වුණත් තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක ඇති ප්‍රශ්නයක් නැත්තේ නෑ. අපි භාවනා කරනකොට මේ කොලේ වහලා ගහන එක ඇති බලන්න විශ්වාසය ඇති වෙන්නේ සතියේ. සතිය පිහිටන්නේ ඇතිපැත්තේ ආරමුණේ. ඇතිපැත්තේ ආරමුණේ පිහිටලා නැතිපැත්ත බලන්න ඕනේ.
ඥානන් සංසි කියන ওই පුද්ගලයා ලියුම දෙනකොට ලියුම උඩ පැත්ත විතරක් බලන්න එපා අසුන්ති යට පැත්තේ බලන්න අස්සම් කරලා තියෙන කෑල්ල අස්සම් කරාට පස්සේ ඔබ වහන්සේ කොටු වෙලා තියෙයි. ඔයා එහෙම කෙනෙක් ලියුම දෙන්නේ මේ අතට හරවලා ඔක අනිත් පැත්ත හරලා බලන්න. එතකොට තේරෙයි මොකාට දෙන්නේ කියලා. ඕ අනිත් පැත්ත හරලා බලන්න දන්නවා එකෙක් කසාද බඳින එකක් නැහැ මේ ලෝකේ. ඔය කුණු හarpේ කරන එකක් නැහැ. කරන්නේ ඔය කොලේ වහලා ගහන එක හම් වෙලා තමයි. ඒක තමයි හිඩන් කරිකියුලම් කියන්නේ. අපිට කොලේ වහලා අවුරුදු 200ක් ගහලා තියෙන අධ්‍යාපන ක්‍රමේ හරහා ඒකේ යට මොකද්ද වෙන එකක් තිබිලා තියෙන්නේ. බයලජ්ජා නැති කරන එකක් තිබිලා තියෙන්නේ. ඒක දන්නවනම් ওই අධ්‍යාපනයේ දෝෂයක් නැහැ. ඒ වගේම ඒක දන්නවනම් පිම්බි මැකිලිපේ දෝෂයක් නැහැ. හැප්පෙන පයේ දෝෂයක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ දෝෂයක් නැහැ. අතර මේක ලාභයක්. නමුත් ඒකේ නෙවෙයි බලන්න තියෙන එක ගෙවෙන තැන සසංකාර වාරිත විග්ගහිත මානස අචේතනිකව මම දන්නේ તો මොනවද මගෙන් ගිහිල්ලා ඊට සතුටු වෙයලා මේක මට නැති වුණා කියලා ඉසాత වැදගෙන අඬනවා වෙනුවට දැන හෝ නොදැන මේ එකක් ඇල්ලීමේ සමස්තය මම අතහැලා දාලා තියෙනවා ඒකෙත් ඔය කියන ඔය ඕක නැහැ ඕක ඇතුළේ ගොඩාක් හිස්තන් තියෙනවා ආනේ හිස්සනොත් දක්නාසුලුව දැන් සම්භාහණයට හදලා තියෙන සෙරෙප්පු වල බුබුලුනේ අඩිය තියෙන්නේ. බුබුලු මතු පිට දැනුණාට බුබුලු දෙක අතර තේරෙන්නේ නැහැ. එතන සම්භාහණය සිද්ධ වෙන්නේ. ෆ්ලැට් එකේ සම්භාහණයක් නැහැ. උල්ලුල් තියෙනවා. ඉතින් ඒක සෞඛ්‍යයට හේතු සාධකයි. ඒ වගේ තමයි අපි ඇවිදින පොළව සමනම් ශරීරයට අහිත කරයි. පොළව විෂමනම් ගල්බර්ලු සහිත නම් සපත්තු සරිප්පු නැත්නම් වැලි සහිත නම් සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් අපි මේ දැන මේ පොළොව මට්ටම් කරලා මේකට මේ සිමෙන්ති වලට කියන්නේ බුරුම රටේ එංගලන්තේ පස් කියලා බිලමිය කියලා. වස පාගන්න එපයි කියලා තියෙනවා. ඒගොල්ලෝ ඒකට වෙනම සෙරෙප්පු දානවා. ලෑලි වලින් හදන පොළොව. මොකද ඒක විසමයි. සෙරෙප්පු දාගන්න නැතුව හිටියොත් බණිනවා කියන්නේ පණ්ඩිතසාංශේ ලංකාවේ වුන් ඔළුවට තෙල් දමා පස්තාන කරනවා කකුල් දෙකට සලකන්නේ නැහැ. හැමදාම පීනස් හැමදාම මයිග්‍රේන් හැමදාම ලෙඩ. බුරුමේ නැහැ. බුරුමේ හැම වෙලාවෙම මේ මිනිස්සු සෙරපු දෙයක් අතින් හරි ගෙනල්ලා දෙනවා. නැත්තම් කියනවා ලෑලි පොලවක් උඩ ඉන්නේ කියලා. ඔක්කොම බාහන මැදයන් වල චරචරස් ගන්න ඔක්කොම ලෑලි හදලා තියෙන්නේ මේ බුරුම තේක පුට්ටුව දාපුවාම පළවෙනි දාතේ හරියට තනි ලෑල්ල හිටින්න දානවා. අවුරුදු 20ක් විතර යන ඕවා නිකන් ඉතින් සට ගන්නවා. ඉතින් අන්නේ ඒකෙන් කියන්න හදන්නේ ඇවිදිනකොට විෂම තියෙනවා නම් හැමතැනම වගේ පොළවේ වදි. මේ තනි පොළව අපි මේ ඊටාම සැපයි කියලා හදාගන්න පොළව හරිම වසයි. ඒ වගේම තමයි අපි බලන ආස්වාද ප්‍රසවාසයේ තේරන තාක්කල් නිවන නැහැ. ඒක ගෙවන් වෙච්ච දවසේ නිවන. ඒ නිසා බුරුම් භාෂාවෙන් කියනවා පාර ඉවර වෙච්ච තැන ගම පාර තියෙනකම් ඵලයක්. ආනපන තියෙනකම් ඵලයක්. ගොරෝසු හරි සියුම් හරි නැතිනකම් ඵලය. එතන තමයි නිවන තියෙන්නේ. ඉතින් අපි ඒකට ඉසాత බඳගෙන අඬනවනේ බලනකො පාළු වුණා, තනි වුණා, ආනපාන නැති වුණා, සතිය නැති වුණා, සමාධිය නැති වුණා කිය. ඉතින් ඒ බයත් නැති වෙනකම් භාවනා කරන එක තමයි සසංකාර විග්ගහිත වාරිත විග්ගහිත මානසික නිකට බයත් ගෙවිලම යන්න ඕන. ඒ ගෙවිලා ගියාම ඔය අභ්‍යාගත ප්‍රශ්න මොකටද ගන්නෙ උසාවියට? අපි කියවහම මෙන්න මේ ප්‍රශ්න විතරයි සාකච්ඡාවට ගන්න කියලා ඕන කෙනෙක් ප්‍රශ්න ආපුදින් අල්ල විසිකොල දාන. කියලා විසි කරන්නේ. මෙන්න මේ ආවල් කුඩේට දාන්න මේක. මේක අහන්නේ ඉඩම් නඩු විතරයි. සිවිල් නඩු අහන්නෙත් නැහැ, කිරිමිල් නඩු අහන්නෙත් නැහැ. කිරිමිල් නඩු මේකට දැම්මට වැඩක් නැහැ. අහන්න එපා. ඉතින් ඒ ගන්නේ ප්‍රශ්න ගැනීම හරියට අරමුණක් ගැනීම වගේ. හරියට මගේ ගෑණි කියලා අල්ලගත්තා වගේ, මඩේ ඉඩම කියලා අල්ලගත්තා වගේ, මගේ රුචි කියලා අල්ලගත්තේ ඔය දස අව්‍යාගත ප්‍රශ්න තේරම හරියට කර්මස්ථානයක් වගේ. ඇල්ලුවොත් අහුවෙනවා. ප්‍රශ්න ගැනීමෙන්ම කොමිට් වෙනවා අපි. මුඛාටද අපි බෙන්දිලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නම් කියලා. ඒක නැහැ. හැබැයි මට ඕන නම් ඕනේ ප්‍රශ්නයක් ගන්න. ඒකට කාටවත් මට නීති දාන්න දෙන්න බෑ. මොකද ඒක තමයි මම දිනාගත්ත විමුක්තිය. මම දිනාගත්ත මගේ විවේකී. ඉතින් කවුරු හරි ඔය ආරයක ප්‍රශ්නවා මෙයාගේ ප්‍රශ්න ඕ ඒකෙම නෑ. ඒකෙම තමයි තිබුණේ මොකද? ඒක කරන මේක කරන්නේ නෑ. මම හෙටත් කරනවා ඒක. ඒක මොකද රිදවන්නමයි කරන්නේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට එහෙම වගවීමක් නෑ. පැවිදි කොහොමඩක්වත් නෑ. අපි උපදින කොටත් නෑ, මැරෙන කොටත් නෑ.
මේ අතරමැද මොකද්ද උරචක්‍ර මාලාවක් දාගෙන මේ අභ්‍යාගත ප්‍රශ්න වගේ විසඳන්න යෑම ප්‍රශ්නේ බාර ගැනීම තකතිරුකම. කිසිම කෙනෙකුට කියන්න බෑ මේක ගත යුතුයි මේ ප්‍රශ්නේ ඔබ වහන්සේ විසඳන්න ඕනේ කියලා. ඉතින් අර රේඩියෝ ගන්නවිදිලි ටෙලිවිෂන් ඒගොල්ලෝ විසාරදු ඒගොල්ලේ ප්‍රශ්න අරගෙන මේක බලන්නකො මේ ප්‍රශ්නේ කවුරක්වත් කතා කරලා නැහෙනි අපි කතා කරමු කියලා කක්කාවක් ගන්නවා. අපරාධි ගුවන් කාලේ නාස්ති කරනවා. අපරාධේ වටිනා කාලේ නාස්ති කරලා ඉතින් පටන් ගන්න වාසේ ආගෙන මියට අගක් තේරෙන්නේ නැහැ මුලක් තේරෙන්නේ නැහැ මේ විද්‍යුතුන් මේ කුණුහරුප කතා කරනවා නම් වැටත් නීරත් ගෝයන් කානම් කාට කියමුද යම අරිනුවට කිව්වොත් එහෙම ඕක වෙනවල සතිය කතා කරන්නේ අයියෝ පිස්සු. ඕවා ගේන්න එපා. ඕවා ගෙනාවොත් වැඩිදුර සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සතිය වගේ දේකට කැමති නැහැ. ඒක නිකන් ගොඩින්ම විසඳනවා. ඒ වෙනතන් කියනවා හුදකලාවයන් කියලා. හුදකලාවෙන්ට අභ්‍යාගත ප්‍රශ්න 10ම නැහැ. උත්තරත් නැහැ. ඉතින් අපි මේ ජීවිතේ මෙහෙ ඇවිල්ලා මේ අහ කියන්නේ ණය ක්‍රෙද්දාසේ දාගෙන ඉන්නේ. මේ කොහෙද යන පරිප්පුවක් බෙදාගෙන කන්නේ. අපි එනකොට ගෙනාවෙත් නැහැ යනකොට යන්නෙත් නැහැ. එනකොට මොනවාද තනියම එන අපි තනියම යන්නෙමු නැත මේ නවතින්නේ. වීර සූර්ය චෞර්ය චිත්‍රපටි ඕන බලන ගාමිණී පොන්සික ගලක් උඩ ඉඳගෙන කියන සින්දුව. තනියම එන අපි තනියම යන්නෙමු නැත මේ නවතින්නේ. ඒ ගාමිණී පොන්සික ගලක් උඩ එහෙම වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒ දවස්වල චිත්‍රපටි වලට බලන්න ගියාම හොරෙන් කැමරා අරන් ගිහලා අර ඉනිෂියල් ඉන්නවා ගාමිණී පොන්සික. හොරෙන් ෆොටෝ ගන්න. අවුනොත් කැමරාවත් උස්සනවා. දෙන්නේ නැහැ මේ ඒව ෆොටෝ ගන්න මොකද ඒක මේ අයිතිය තියෙන පොලිස් හදව එකනාගෙන. ඉතින් තනියම එන අපි තනියම යන්නේ. කොහෙදෝ නැති මේ ප්‍රශ්න වගේක් අරගෙන ඒ වගේ දෙයට බමුණෝ උණ්ඩ කාලා කරන දෙයක් නැතුවට ඔබ සාකච්ඡා කර හිටියා. අපිට මොකද? ඔය අරමුණ කියන්නේ අව්‍යාගත ප්‍රශ්නයක් කියලා හිතා ගන්න. අරමුණ හොඳට අල්ලලා ඉවර වෙනකම්ම ගෙවම් කරන්න ඌ ආයේ උගේ මොනවත් නැති වෙනකම්. ඒක හැබැයි සසංකාරිකව කරන්නේ සසංකාර විග්‍රහිතව කරන්න ඕනේ. අරමුණක් ගන්න හොඳට දැඩි කර අල්ල ගන්නවා හරියට යුද්ධෙදි ගත්ත කඩුව වගේ හොඳට සුක නැම විදිහට හසුරවනවා. මේක ගෙවෙනකම කඩුව ගෙවෙනකම යුද කරනවා. ඉතින් මේක අල්ලගන්නේ ලෝකේ අතාරිනවා ඊට පස්සේ මේකත් ගෙවම් කරනවා. දැන් මේක වෙලා තියෙන එක්කෝ ලෝකේ භාගයයි මේකේ භාගයයි තියාගෙන කටයුතු කරනවා. එහෙම නැත්නම් අරමුණ අහුනේ නැහැයි කියලා අඬනවා. ඊට පස්සේ අහුවෙච්ච අරමුණ ගෙවෙනවට අඬනවා. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒ කොටසට ගුරුනාංශ බැනුම් ගන්න ඕනේ. ඒක තනිකර ගුරුනාංශගේ වගකීමක් කියලා දෙන එක. ඕක අල්ලන්නේ අරදී අතහරින්න මිසක් අරමුණේ ගන්න දෙයක් නැහැ. අභ්‍යාගත ප්‍රශ්න උනත් ගන්නේ වෙන මොකද්දෝ එකකින් මඟ හරින්නේ. ඒකල කියනවා ඕකත් ගැනීමෙන්ම මං අහුවෙන නිසා ඕක දැන දැක කිවන් කිරීමක් වෙනවා. ඉතින් ඒක නිසා මම මේ පටන් ගත්ත පොයින්ට් එක තමයි ඕනම දෙයක් අපි අතහැරියොත් අයි අතහැරියේ අයි ගත්තේ නැත්තේ කියලා කාටවත් අපිට ඇඟිලි දික් කරන්න බෑ. අමනියෝ ඇඟිලි දික් කරනවා. ගහන්න ඕනේ කන රත් වෙන්න උඹලට උත්තර බඳින්න නෙවෙයි මම පැවිදි වුණේ. ගන්දරුවන්ට බණ කියන්නේ නෙවෙයි මම පෞදි වුණේ. අඹගාත්තේ ආමරගලු ගන්දරුවන්ට භාෂා උගන්වන්නට නෙවෙයි පැවිදි වුණේ. එහෙමනම් ඔබ අන්තිමට මේ ස්ථානේ යන්න වෙයි කියලා ගියාලු යන්නේ. මේ ගන්දරුවන්ට උගන්වන්න අපිට ඕන කමක් නැහැ. ඕනේ නම් උගන්වනවා. ඕන නම් උගන්වනවා. ඒකට කවුරුත් අහන්න එන්නත් එපා. අන්න ඒ වගේ මේ අභ්‍යාගත ප්‍රශ්න වගේ අපි රූපේ මං අතහැරියාට පස්සේ මට ඔය ප්‍රශ්න අදාළ නැහැ කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා විස්තර සහිතව. වේදනාව මම අතහැරියාට පස්සේ ප්‍රශ්න මට අදාළ නැහැ කියලා බුදුරජාණන්සේ සංඥා සංකාර විඥාන. ඉතින් අපිට මේ ප්‍රශ්න කියන්නේ අපි අල්ලගත්ත ප්‍රමාණය රූප වේදනා සංඥා සංකාර ප්‍රශ්න විඥාන. ඒක අල්ලගත්තේ නැහැයි කියලා කාටවත් ඇවිල්ලා අපිට අයිතිවාසිකම් පිළිබඳ නඩු දාන්න බෑ. ඒක මානවයිතිවාසිකමක්. ඒක පෙන්ලා දුන්න එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුජානක. අනික හැම එකම අල්ලනවා. එක්ක ਸਰබදාරි දෙවියෝ අල්ලනවා. නැත්නම් අරමුණ අල්ලනවා. නැත්නම් විපස්සනා ඥාන අල්ලනවා. නැත්නම් මාර්ගබල ඥාන අල්ලනවා. මොකක් හරි අල්ලනවා. ඉතින් අල්ලගත්තට පස්සේ කොයි කැල්ලුවත් එකයි. කක්කවලා ඒකේ පුංචි කක්කාව ලොක් කක්කාව කියලා එකක් නෑ. කක්කමයි. අය අල්ලන එකම අතහරිනවා. ඒක කෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒකට කාටවත් බනින්න බෑ කියන පොයින්ට් එකයි මට මතක් කරන්න හිතුනේ. අතර කෙරුවේ ඒකටයි. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා එතනලා ඉස්සරහට කරගෙන යන්නයි කියලා. එතකොට මෙතෙන්දී අපට පැහැදිලි වෙනවා මේ ශාසනයේ තථාගතවරයා රූප වේදනා ආදී ඒ කිසිම ස්කන්ධයක් අනුව ගණන් ගැනීමට නොහැකි බව.
මේ උපමා වලින් හොඳට පැහැදිලි වෙනවා තථාගතවරයාගේ తত্ত্বය. හරියට අර ගස පිළිබඳ උපමාවමයි මුලින් සිඳින ලද ගසක් වගේ. මුලින් සිඳින ලදුව කෙලින් තියෙනවා නම් ගහක් ඒක දැක්කහම කෙනෙක් හිතනවා ඒකට ඇත්ත වශයෙන්ම රැවටෙනවා. සාමාන්‍ය ගහක් කියලා. ඒ වගේම උගුලන ලද තල් ගහක් තවමත් කෙලින් තියෙනවා නම් ඒකටත් සමහර විටක මේ වැඩෙන තල් ගහක් කියලා හිතනවා. අන්න ඒ විදිහට මේ තථාගතවරයා පිළිබඳව ලෝකයා හිතන්නේ ඒ ආකාරයටයි. මෙන්න මේ ගස පිළිබඳ උපමාව අපිට නැවතත් මතක් කරලා දෙනවා ඉසිදත්ත තේර ගාතාව. මේ කාරණේ හෙළිවන වටිනා ගාතාවක්. පංචක්ඛන්දා පරිඤ්ඤාතා තිට්ඨන්ති චින්න මූලකා දුක්ඛක්ඛයෝ අනුප්පත්තෝ පත්තෝ මේ ආසවක්ඛයෝ. ඒකේ තේරුම පංචක්ඛන්දා පරිඤ්ඤාතා පිරිසිඳ දැනගන්නා ලද පංචස්කන්ධයෝ ස්කන්ධ පහ තිට්ඨන්ති චින්න මූලකා මුලින් සිඳින ලදුව කෙලින් සිටිත් කියන එකයි. මුලින් සිඳින ලදුව කෙලින් සිටිත් කියන එකයි. දුක්ඛක්ඛයෝ අනුප්පත්තෝ දුක් කෙලවර කිරීමට ළඟා වීමි. පත්තෝ මේ ආසවක්ඛයෝ ආශ්‍රවක්ෂය නම් වූ නිවනට පැමිණීමි. එයිනුත් හැඟෙනවා රහත් වුණාම ඔන්න ඔය විදිහේ තත්වයක් තියෙන්නේ. මහා පුදුම විදිහේ තත්වයක්. දැන් මෙතන මේ සංඛා කියන වචනය විශේෂයෙන්ම වැදගත් වෙනවා. අපි අර ප්‍රපංච කියන වචනය ගැන සාකච්ඡා කළ අවස්ථාවේ පපංච සංඛා කියන වචනයක් ඉදිරිපත් වුණා. පපංච සංඛා, පපංච සංඥා සංඛා. එතෙන්දී අපි මේ සංඛා කියන වචනය ගැන හුඟක් දුරට විස්තර කළා. සංඛා කියන එකට සමානයි සමඤ්ඤා පඤ්ඤත්ති කියන පදත්. සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන්නේ සමානාර්ථවත් බොහෝ දුරට කිට්ටු අර්ථ ඇති පදයි. ගිනීම්, හැඳින්වීම, පැනවීම, ගණන් ගැනීම, හඳුන්වා දීම, පැනවීම. එතකොට අර බුදුරජාණන් වහන්සේ දුන් නිගමන පාඨයෙන් පැහැදිලි වෙනවා මේ ශාසනයේ තථාගතවරයා රූප වශයෙන් ගණන් ගන්නත් බෑ. රූපස්කන්ධය තිබුණත්. වේදනා වශයෙන් ගණන් ගන්නත් බෑ. වේදනාවෙන්දත්. සංඥා ස්කන්ධය වශයෙන් ගණන් ගන්නත් බෑ. මේ තථාගතයන් වහන්සේය කියලා සංඥාවෙන් අඳුර ගන්නත් බෑ. සංස්කාර වලින්වත් විඥාණයෙන්වත් බෑ. එතකොට මෙන්න මේ විදිහේ පැනවීම ගණන් ගැනීම කියන ඒවා කිරීමට නම් යම්කිසි ද්වේතාවක් අවශ්‍ය වෙනවා. ද්වේතාවක් දෙකක් පිළිබඳව. ඒක අපි කලින් අවස්ථාවක ප්‍රකාශ කළා මේ ද්වේතා පිළිබඳ යම්කිසි ධර්මතාවක්. දැන් ඔන්න ඊටමත් සුළු නිදසුනක් වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් බඩුවක් පවා මිල කරන්න පුළුවන් වෙන්නේ සැපයුමත් ඉල්ලුමත් අතර වටයක් කැරකෙනවා නම් තමයි. ඔන්න ඔය විදිහේ එක්තරා වටයක් තියෙනවා. දෙකක් අතර කරකැවෙන වටයක් තියෙනවා. වටය කියන්නේ කරකැවීමක්. ඒ විදිහේ කරකැවීමක් තියෙන තාක් තමයි ප්‍රඥප්තියකට ඉඩ තිබෙන්නේ. එතකොට මෙන්න මේ ද්වේතාවෙන් මිදිලා තථාගතයන් වහන්සේ විඥානයත් නාම රූපයත් අතර තියෙන ද්වේතාව මේ සංසාරික දියසුලිය බව අපි ප්‍රකාශ කළා. දැන් මෙතෙන්දී අපිට මේ දියසුලිය ගැන තවත් වරක් මතක් කරගන්න පුළුවන්. කලින් අවස්ථාවකත් අපි ඉදිරිපත් කළ උද්ෘත පාඨයක්, උදාන පාළියක් ඉදිරිපත් කළ උද්ෘත පාඨයක්, උදාන පාළියෙන් ඉදිරිපත් කළ උද්ෘත පාඨයක් චින්නං වට්ටං න වට්ටති. ඒසේ වන්තෝ දුක්ඛස්ස. ඒ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා සින්දින ලද වට්ටය, සින්දින ලද ඒ සුලිය නොකර කැවෙයි. මෙයම දුකෙහි කෙලවරයි කියලා. එතකොට මේ විඥාන නාම රූප අතර දියසුලිය නාම රූපයේ අතහැරීමෙන් අනිදස්සන විඥාන తত্ত্বය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් සිඳ දමලා රහතන් වහන්සේ මේ ජීවිතයේදීම භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා. දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක නිසා ඉන්පසු ජීවත් වුණාට මොකද අර ස්කන්ධ එකක්වත් උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ. ඒ වගේම අර නාම රූපේ ඇලෙන්නේ නැහැ විඥාණය. අන්න ඒක නිසා තමයි වටයක් කරකැවෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මේ වටේ පිළිබඳ අදහසට තවත් අපිට එකතු කරගන්න පුළුවන් වටිනා උද්ෘත පාඨයක් සංයුත්ත නිකායේ උපාදාන පරිවට්ට සූත්‍රයේත් සත්තට්ඨාන සූත්‍රයේත් සඳහන් වෙනවා. යේ සුවිමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. යම් කෙනෙක් මනවින් විමුක්තද ඔව්හු කේවලීය. යම් කෙනෙක් කේවලීද ඔවුන් පිළිබඳව පැනවීමක් කිරීමට වටයක් නැත. අර විදිහේ කරකැවීමක් නැත. මේක අමුතු විදියක කියමනක්. මේ කේවලී කියන වචනය සංයුත්ත නිකායේ පමණක් නොවේ සුත්ත නිපාතයේ එහෙමත් බොහෝ තැන්වල සඳහන් වෙනවා. රහතන් වහන්සේ පිළිබඳව. සුත්ත නිපාත අටුවාව, පරමත්ත ජෝතිකාව, කසී භාරද්වාජ සූත්‍රයේ ඒ වචන සඳහන් වන තැනදී දෙන අර්ථ විවරණය. කේවලී කියන වචනයට දෙන අර්ථ විවරණය සබ්බ ගුණ පරිපූර්ණං සබ්බ යෝග විසංයුත්තං වා.
සියලු ගුණයන්ගෙන් පිරිපුන් නිසා හෝ සියලු බැමි වලින් මිදුණු නිසා හෝ මේ ශාසනයේ විමුක්ත පුජ්‍යලයාට රහතන් වහන්සේට කේවලී යන වචනය යොදනවයි කියලා අටුවාචාරින් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ කියන්නේ ඒ වචනේ ගත්තොත් සියල්ල ඇති හෝ සියල්ල නැති. සබ්බ ගුණ පරිපූර්ණං සබ්බ යෝග විසංයුත්තං. ඔක්කොම තියෙන මිනිහත් කේවලී මොනක්වත් නැති එකත් කේවලී. ඔය කේවලී කියන එකට හරි කියන්නේ වැරදි, වැරදි කියන්නේ හරි, හොඳ කියන්නේ නරක, නරක කියන්නේ හොඳ, කෙටි කියන්නේ දිග, දිග කියන්නේ කෙටි. අන්නේ දෙක එකතු වෙන තැන තමයි ඔය අපි දෙන ආගයන් ආඩම්බරන ඔක්කොම සුන්නත් දූලි වෙලා වටිනාකම් නැතුව සීමා මරියදාවල් කඩලා යන තැනදී කේවලී වෙනවා. ඉතින් අපි ළඟ උප්පත්තියම ඔය කේවලී ගතිය තියෙනවා. අපි ඒක හිතන්නේ චපලකමක්. ඒක අල්ලන්න බැරි ගතියක් කියලා. ඉතින් ඒ ගතිය නැතුව අපි මේ නමක් තහවුරු කරගෙන, උපැන්න සාධිකයක් තහවුරු කරගෙන, අනන්‍යතාවයක් තහවුරු කරගෙන, ඉඩමත් තහවුරු කරගෙන, ෆොටෝ එකක් තහවුරු කරගෙන ජීවත් වෙන්න හදනවා. එතකොට ඒ தත්ත්වෙදී අනිත්‍ය භාවයක් නැහැ. කේවලී தත්ත්වෙ එක්ක සියල්ලම තියෙනවා. සියල්ල තියෙනවා කියන්නේ සියල්ලම නැහැ. ඒකට භාෂාවක් වැඩ කරන්න බෑ එතන. මොනම දෙයක්වත් ගන්න බෑ. ඉතින් ඒකට මොන හරි ප්‍රකාශයක් කරන්න බෑ. ප්‍රකාශය එතන ඒ වෙලාවට විතරයි අදාළ. පස්සට අදාළ නැහැ. ඉතින් මේ කේවලී தত্ত্বය අපිට පේන්නේ මේ සමාජයේ ජීවත් වෙන්න බෑ. පුද්ගලික ඕන තරම් ඉන්න පුළුවන්. Taman කාටවත් වග වෙන්නේ නැතුව සම්පූර්ණ ස්වායක්තව සම්පූර්ණ ආරණ්‍යගතව රුක්ක මූලිතවට අපි කාටවත් වග වෙන්නේ නැහැ. ඒකට අපි මෙහෙම කිව්වා ඉස්සරහ කිව්වා පස්සට වැරදි, පස්සට කිව්වා ඉස්සරහ වැරදි. මේ ඉල්ලුම තැපීම අපිට අදාළ නැහැ. මොනම හරි බඩුවකට ඒ පඤ්ඤාත්යක් එන්න ඉල්ලුම සැපීම තියෙනවා. මේ ලෝකේ ඉල්ලුම සැපීම ආවේ ආර්ථික විද්‍යාවට පස්සේ. බල්ලන්ට හරියටල උන්ට එහෙම ගන්නෑ. උන්ට ඉල්ලුම සැපීම කතාවක් නැහැ. උන්ට ගස් තියෙන කාලේ, ගෙඩි හදන කාලේ, අවුව පායන කාලේ උන් දරුවෝ වදනවා. ගස් නැති කාලේ, ගෙඩි නැති කාලේ, අවුව නැති කාලේ උන් වදන්නේ නැහැ. ඉතින් අපි තමයි මේ අවුව තියෙන කාලේ තියෙන ගෙඩි කඩලා වැස්ස තියෙන කාලට කාලා ඔන්න බඩේ එකක්ම පිළිකයි කියලා කියනවා. ගහේ ගස්වල ගෙඩියන කාලේ කාපන්. ඒ කාලේ ඉතුරු වැඩ ටිකත් කරගන්න ළමයි හම්බෙයි. හම්බෙන එකත් අර ඉවර වෙගෙන යන ගෙඩි ටික කාලා ජීවත් වෙනවා. අපි වගේ දරුවන්ට වෙනම බැංකු ගිණුම් තියාගෙන ඉතින් ඒක තාත්තා මරනවා. තාත්තා රොටේටි මට හම්බ කරන්න තිබුණානේ. එහෙනම් තමයි කලින් දෙන්න තිබ්බනේ. මේ බයන්න කරපු දෙය කියලා තාත්තා මරනවා. මොකද අර මේ දරුවට මේ තුන් කාලෙටම හරියන්න හම්බ කරන්න හදනවා. ඉතින් මේ මොකද මේ සමාජගත වීම හරහා එතකොට ඉල්ලුම සැපීමක් එනවා. ඒ කේවලී தත්ත්වයට ඉල්ලුම සැපීම නැහැ. තනිව ජීවත් වෙන මිනිසෙට මොකක්වත් නැහැ. ඉතින් අපි ඒ බය නිසා අපි රූප වේදනා සංඥා සංකාර අල්ලනවා. අල්ලපු ප්‍රමාණය ප්‍රශ්න එනවා. නමුත් මේක දිගටම ස්වාමීන් වහන්සේ කියනවා ඒව අල්ලන්න පුළුවන් ආරම්මන ස්වරූපයෙන් ඒකේ වැඩේ සලකලා ප්‍රයෝජනෙ සලකලා හැබැයි යා ඒකට අහු වෙලා නැහැ. රූප වේදනා සංඥා සංකාර පාවිච්චි කරනවා ප්‍රයෝජනෙ සලකලා අහු වෙලා නැහැ. ඒක ආර්ථික විද්‍යාවට අහු වෙන්නේ නැහැ. ඒක දේශපාලනඥයට අහු වෙන්නේත් නැහැ. ඒක තමයි මහානගම කියන්නේ. අපි වඩයක් පාවිච්චි කරාට දින දෙකිනාට බැඳෙන්නෙත් නැහැ. ඒ වස්තුවට බැඳෙන්නෙත් නැහැ. අනුපලිප්තව ගැටෙන්නේ ඇටෙන්නේ නැතුව ඒක පාවිච්චි කරන ගතිය ඒ සංඝයා පෙන්වලා දෙනවා. ඒතර සංඝයා ආදර්ශවත් විදියට. එතකොට කේවලී කියලා කියනවා. එතකොට එයා බැඳීමක් නැහැ. සබ්බගුණ පරිපූර්ණ. බුදුහාමුදුරුවෝම තමයි සංඝයා කියන්නේ. ඒ වගේම මේ සබ්බ යෝග විසංයුත්තා මොකේකටවත් බැඳිලා නැහැ. ඕන කෙනෙකුට අදගසා දාන්න. යේසුස් ක්‍රිස්තුස් දවසක සාකච්ඡාවක ඉන්නකොට මේරි ඇවිල්ලා අම්මා. ඉතින් කවුද එලකවලු අම්මා මට අම්මා කෙනෙක් නැහැ. ඊට යන්න ගියා මම බලා ගන්න කට තමයි ඉන්නේ. ඔයා ඔය අවුරුද්දකට දෙක සැරයක් ඇවිල්ලා බලලා මම ගණන් ගන්නෑ. මේ බුදු පුත්‍රයන් වහන්සේ කියන්නේ දේව පුත්‍රයන් වහන්සේ. අම්මා කෙනෙක් නැහැ. යන්න කියපන් කියලා. අපි එමානම් එහෙම අපේ ඔක්කොම පැත්තක තියලා අම්මා බලන්නේ නැහැ එහෙම ගන්නෑ. ඕනේ නම් ප්‍රජාපති ගෝතමී වගේ ආපුවම සිවුර ගලවලා උරේෂ පෙන්වන්නත් පුළුවන්. එතුමගේ දොළ දුක තන් දෙන කකුල් දෙක දික් කරලා පෙන්වන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කළ යුතුයි කියලා එකක් නැහැ. එහෙම බන්ධනයක් තියෙනවා නම් මේ පැවිද්දක් හරි ගිහිල්ලා නැහැ. මේ බන්ධනයක් තියෙනවා නම් අරමුණක් භාවනා කරලා නැහැ. මේ බන්ධනයක් තියෙනවා නම් විපස්සනාව තේරිලා නැහැ. මං කියන්නේ පුරුදු වෙන කාරණා ඉතිවා ටිකක් කරනවා. ඉතින් ඒක නිසා අන්නේ මේ විමුක්ත භාවයේ තියෙනවනම් සබ්බගුණ පරිපූර්ණං සබ්බ යෝග විසංයුක්තං. සියලුම බැඳීම් වලින් පිටා.
ඊ කියා ගන්න බෑනේ අපිට බඩේ ලියනවා. අපි තනි වෙනවනේ, පාළු වෙනවනේ. නැත්නම් එතෙන්ද භාවනාදී බොහෝම ඉක්මනට ගෙනියනවා. ඒකට කියන්නේ සාසන සම්පත්තිය කියලා කියන්නේ සබ්බගුණ සම්පයුත්තං කියන එක. සබ්බගුණ පරිපූර්ණං කියන එක සාසන සම්පත්තිය. භික්ෂුවක් කියලා කියන්නේ පූජාහාරේ වස්තුවක්. ඒ කෙලස් නැති වෙනකොට. සබ්බ යෝග විසංයුත්තං කිසිම එකට බැඳිලා නැහැ. පොළවේ හිටියට පොළවෙත් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒක එයත් අයිතිවාසිකම් කියන කට්ටිය ඉන්න පටන් ගන්නවා. ඒ භික්ෂුවත් එක එක දේවල් වලට අයිතිවාසිකම් කියනවා. එතකන් එතකොට පොළොවට තියලා බරු බැඳා වගේ. ඒතර කේවලී තත්ත්වයට යන්නේ. නමුත් මේ මම මේ පොයින්ට් එකක් හදන්න ඒකට තව කරුණු වෙවිලා නැහැ. උප්පත්ති ඉඳලම කොහොමයි. ආතන් වංශේ විතරයි මේක හරියට තේරුම් ගන්නෙ. ඒ නිසා රහත් ඵල ඥානදර්ශනයේ බොහෝ විට සඳහන් කරන අරියත් ඵල සමාධියදී විතරක් නෙවෙයි ඔක අදාළ වෙන්නේ. හැම තැනකදීම තියෙනවා අනිත් කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. අනිත් කිසි කෙනෙකුට සද්ධාාවක් නැහැ. මේ මයි ළඟත් මේ සසංකාර විග්‍රහිත වාරිත මානසක් තියෙනවායි කියලා දන්නේ නැහැ. ඒක තමයි සම්බාධයේ ඕකාසාදිකම කියන ඔය හැම ප්‍රශ්නකම නිවන තියෙනවා. ප්‍රශ්න පැත්තේ බලන්න එපා. ඔය ප්‍රශ්නේ නෝට අනිත් ප්‍රශ්න නැහැ. ඊක සතුටක් නේ. මේක බරපතල ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ විතරයි. නිසා මම කියන්නේ බොහොම සතුටින් මම මේ ප්‍රශ්නෙට මම බාර ගන්නවා. මේක ප්‍රශ්නයක්. ඕ ප්‍රශ්නයක් තමයි. මොකද අනිත් ප්‍රශ්න වලින් අයින් වුණා. ආන්නේ විදිහට මේ ප්‍රශ්නයක් කරන්නේ මේ ප්‍රශ්නේ තව ප්‍රශ්නකින් තමලා ගහලා වැඩේ කරගෙන යන්න යනවනම් ඒ අපි ළඟ තියෙන මේ විමුක්ත ගතිය, සබ්බ යෝග විසංයුක්ත ගතිය තේරුම් ගන්න මිනිස්සයා හරියට සර්පයාගේ ඔළුවෙන් අල්ලනවා. අනික් මිනිස්සු කෑ ගහනවා මේ අල්ලන්නේ සර්පෙක් මේ විදුලිය අත ගන්නනේ. ඕ දන්නවා මම දන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ටික මේ අන්වේ ඥාන වලට ණය විපස්සනාට අහු වෙනවා. ඒක නම් ඥානගත ලෙඩක්. අහු වෙන කෙනාට අහු වෙනව නැති කෙනාට අහු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අහු වෙන තැන ඉඳලා අහු වෙන්නේ නැත්නම් අහු වෙන තැන මාරු වෙන්න පුළුවන්. ජීවිත පරිවර්තනයක් වෙන්න පුළුවන්. නමුත් ඒක මේ අපේක්ෂා කරන්න එපයි කියලා තියෙනවා බණ කියනකොට. දන්න කෙනා ගනි ඒ මනසට බණ වලින් වැඩකුත් නැහැ. ඒ මනස කොහොමදත් ගන්නවා. දන්නේ නැතිව ගන්න නැහැ. ඒකෙන් ඇති වැඩකුත් නැහැ. ගන්න තියෙනලා ගන්න තැනට ගියාර කියලා උඹ ආඩම්බරයට ගන්න එපා. ඒක ඌට තියපන්. හැබැයි උඹ දන්න උත්සාහයක් කරපන්. මේ දන්නේ නැති කෙනා ගන්න නැති කෙනා ගන්න තැනට යන්න. හැබැයි ඒකටවත් මිනිස්සු සාදු කියයි. ඒකටවත් මම ආඩම්බර නැහැ. මම හේතු සම්පාදනය විතරයි කරන්නේ. මම ඵල අපේක්ෂා කරන්නේ නැහැ. ඉතින් එතකොට මම කියනවා නිවන් දැක්කේ නැතත් ඒ පුද්ගලයා කේවලී කියලා. මම කියනවා ඒ පුද්ගලයා සබ්බගුණ සම්පයුත්තං, සබ්බ යෝග විසංයුත්තං, සබ්බගුණ පරිපූර්ණං. ඒක රහත්ම තමයි. යර්තිනේක සාක්ෂාත් කරන්නේ, එනේන සිද්ධියේදී සාක්ෂාත් කරන්නේ. ඉතින් ඒ නිසා රහත් ඵලය, අරියත් ඵල සමාපත්තිය කියන එක අරියත් ඵලය අපි ළඟ තියෙන සමාපත්තිය විතරයි නැත්තේ. ඕන වෙන වෙලාවට සමවදින්න බෑ. හැබැයි තියෙන බවවත් දන්නෙත් නෑ අපි. ඒ තියෙන ඒව තේරුම් ගන්නවට කියනවා නිබ්බාන පටිසංයුත්ත දේශනා, ශුන්‍යතා පටිසංයුත්ත දේශනා. ඉතින් ඒව තේරෙන්නේ නෑ කියනවා. හැබැයි මේ ගෙද ඉන්නේ ඒක උඩ. මේ හිඟන්න läගලා තියෙන්නේ මැණික් ගොඩක් උඩ පඩංගුවක් වෙලාගෙන. ඉතින් ඌ දන්නේ නැල්ලු. මම දන්නේ මං ඉන්නේ පඩංගුවක් උඩ බලනවා. දන්නේ මේ පඩංගුව යට තියෙන්නේ මැණික් බව දන්නේ නැහැ. ඉතින් හරියට බොහොම සද්ධාවෙන්, වීරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් අහනවා මැණික් කොහෙද තියෙන්නේ කියලා. ඉඳගෙන තියෙනෙත් වලිග උඩමයි, වලිගේ තියෙන්නේ කොහෙද කියලා අහනවා වගේ. ඉතින් ඒක නැතර කරන්න තමයි ඔය නිවන නිවීම දේශනා ටික කෙරුවේ. තමන් ළඟ තියෙන මේ මනුසකම, දක්ෂකම, කුසලය, එහෙම නැත්නම් පෙරෙන්දලා ගෙනාවු උපනිෂේ සම්පත්තිය මතු කළ දෙන්න. නැත්නම් ඒකෙදි ඒ සමහරු ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති මේ මයිලඟ ඉවව නැහැ කියාගෙන අනුකම්පාව ඉල්ලන්නේ. ඒක නිසා මේ කෙනෙකුට ආරණාවක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. නැත්නම් ඒ කියලා අමතක කරන්නත් එපා. අපි උත්සාහ කරගෙන යන්. ඒක නිසා මේ සියල්ල තියෙනවා කියන සියල්ල නැහැ කියන එක තමයි. උණුසුම කියන්නේ සීතල තමයි. තදගති කියන්නේ මෙලෙක් තමයි. ස්තුති කරනවා කියන්නේ බනිනවම තමයි. බනිනවා කියන්නේ මේ ස්තුතිය තමයි. ඉතින් ඒ නිසා ওই විදිහට කටයුතු කරගෙන ඉන්නවනම් අපිට ඒක අර විසංයුක්ත ගතියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මම දන්නේ පහුගිය අවුරුදු 4-5 ඇතුළත සෑහෙන පිරිසකට මේක කොමියුනිකේට් වෙන්න පටන් ගත්තා. sannivedana වෙන්න පටන් ගත්තා. අපි හිතාගත්තේ නැති පිරිස් වලට. ඉතින් ඒ පිරිස්නුත් දැන් බයසක නැතුව ඒවා කියනවා. එක්ක ඔක්කොටම පිස්සු වැඩිනවද කියන දන්නෙත් නැහැ. එතෙන් තම තමන්ගේ තියෙන ಗುಣ, තම තමන්ගේ තියෙන මේ
සංගවිච්ච දේ මතුවීමක්ද දන්නේ. එහෙම වුණත් ඒක පුද්ගලික ගුණයක් නෙමෙයි. ඒක යුග මෙහෙවරක්. යුගයක සිදුවෙන එකක්. ඒක නිසා ඥානන්ද සාංශකී දේ වුණත් අපිට නැවත නැති කියවලා අර්ථ ගන්න හිතෙන්නේ ඒක තමයි. කියවන්න ගුණයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියවගෙන යන තව ටිකක් ඉස්සරහට. නමුත් ඊට වඩා යම්කිසි විශේෂ ගැඹුරු අර්ථයක් තිබෙන බවයි අපට පේන්නේ. මේ වට්ටය කියන අදහසත් මේකට කිට්ටු කළාම මේ කේවලී කියන වචනේ නිරුක්ති වශයෙන් බැලුවාම කේවල කියන වචනය නිතර යෙදෙනවා. එතනින් හැඟෙන්නේ තනි, තනිකර, හුදු, හුදකලා කියන මේ අර්ථගෙන දෙනවා. තනි බවක්, හුදු බවක්, හුදකලා බවක් අඟවනවා. දැන් අපි සඳහන් කළා නාම රූපයෙන් මිදුණා කියලා. නාම රූපයෙන් මිදුණු අනිදස්සන විඥාණය ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේගේ හුදකලා බව, තනි බව පෙන්눔 කරන කාරණයක්. කලින් අවස්ථාවකත් අපි උපුටා දක්වපු ධම්මපදයේ කෝද වග්ගයේන ගාතාවක් මෙම නාම රූපයෙන් මිදීම පිළිබඳ අදහස හොඳට ඉදිරිපත් කරනවා. කෝදං ජහේ විප්පජහේය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය. තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානු පතන්ති දුක්ඛා. ක්‍රෝධය හැරලන්නේය, මානය දුරලන්නේය, සියලු සංයෝජන සියලු බැමි ඉක්මවා යන්නේය. තං නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපේහි නොඇලෙන, නාම රූප දැලෙහි අහු නොවන කියන වගේ අදහසක් තියෙනවා. නාම රූපේහි නොඇලෙන්නා වූ නාම රූපය අතහැරියාම අකිංචන බවයි එන්නේ. කිසිවක් අයිති නැහැ. අකිංචන කියලා කියන්නේ කිසිවක් අයත් නැති. අකිංචන තත්වයටපත් වූ ඒතනත්තා මත, ඒ රහතන් වහන්සේ මත දුක් කඩා නොවැටේ. නානු පතන්ති දුක්ඛා. ඊළඟට ඒ වගේම තවත් වැදගත් ගාතාවක් තියෙනවා සුත්ත නිපාතයේ මාඝ සූත්‍රයේ. යේචේ අසත්තා විචරಂತಿ ලෝකේ අකිංචනා කේවලීනෝ යතත්තා. කාලේන තේසු භව්‍යං පවෙච්චේ යෝ බ්‍රාහ්මනෝ පුඤ්ඤපේඛෝ යජේත. යම් සංයත වූ සිත් ඇති කේවලී පුද්ගලයෝ ලෝකයේ නොඇලී අකිංචනව කිසිවක් අයක් නැති අන්දමින් අයිති කරගත් කිසිවක් නැතිව හැසිරෙද්ද පින් බලාපොරොත්තු වන බ්‍රාහ්මණයා විසින් එබඳු වූ උත්තමයන් කෙරෙහි හෝම පූජාව කළ යුතුය කියලා ওই විදිහටයි ඒ ගාථාවේ අදහස. ඉතින් මේනුත් අපට පේනවා අර අකිංචන බව, කිසිවක් අයත් නැති බව, නොඇලුණු බව මේ කේවලී වචනය හා සම්බන්ධයි. ඒ වගේම ඒ වචනේ අර්ථය හුදු බව, හුදේකලා බව හැඟවෙනවා. එතකොට මේ අනුව මේ කේවල ශබ්දයෙන් අපට හෙළි වෙන්නේ අර දියසුලියෙන් මිදුණ තත්වයයි. දැන් දියසුලියක් නතර වුණාම මහ මුහුදේ ඒ දියසුලිය කොහේ ගියාද කියලා අහන්න පුළුවන්ද? ඒකත් අර නිවුණු ගින්න කොහේ ගියාද කියලා අහන්න වගේ කියමනක්. සමහර විට හිතන්න පුළුවන් දියසුලිය මහ මුහුදට එකතු වුණා කියලා. ඒ කියමනත් වැරදි. මුල ඉඳලම තිබුණේ මහ මුහුදෙයි. එතකොට දියසුලිය අහවල් තැනකට ගියයි කියලා කියන්නත් බෑ. නොගියයි කියලා කියන්නත් බෑ. මහ මුහුදට එකතු වුණා කියලා කියන්නත් බෑ. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙන්නේ අර වට්ටය නතර වුණාම. අන්න එහෙම තමයි කේවලී බව. එතකොට කේවලී කියන්නේ මොකද්ද? දියසුලිය දැන් මහ මුහුදමයි. අන්න ඒක නිසා තමයි දැන් ඇත්ත වශයෙන්ම අපි අර ඉදිරිපත් කළ උද්දෘත පාඨයේ සෙය්‍යතාපි මහා සමුද්දෝ මහා සමුද්‍රයට ඒ විමුක්ත පුජ්‍යලයා උපමා කරලා තිබෙනවා. මේ උපමාව ගැන අටුවාචාර්යින් වහන්සේලා ඒ තරම් සැලකිල්ලක් දක්වලා නැති හැඩයි. නමුත් දියසුලියත් මහා මුහුදත් අතර සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනකොට ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ හරියට අර මහා මුහුදට එකතු වුණා වගේ. එකතු වුණා කියලා අපි නිකමටයි කියන්නේ. ඇත්ත වශයෙන්ම දියසුලිය මහා මුහුදේ ඇති වුණ එක්තරා විකෘත විපරීත තත්ත්වයක්. ඒ විපරීත තත්ත්වය අතහැරුණා. ඒක ඉවර වුණා. ඒ විපරීත තත්ත්වය නිසා තමයි දුකක් හැටියට පෙනුනේ. එතකොට දුක්ඛ නිරෝධයට අන්න අර දියසුලිය නතර වෙලා නැවත මහ මුහුදම විතරක් පෙනෙන තත්වයක් ආවයි කියලා කියන්න පුළුවන්. දියසුලියක් කරකැවෙනවා නම් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකට අත දිගු කරලා අතන මෙතන කියලා කියන්න. මහ මුහුදේ ඉමක් කොනක් නොපෙනෙන මහා සමුද්‍රයේ දියසුලියක් තියෙනවා නම් අපිට පුළුවන් එතනට අත දික් කරලා අතන මෙතන කියලා කියන්න. ඒ වගේම මේ සංසාරික පුජ්‍යලයා පිළිබඳවත් අර දියසුලිය කරකැවෙන තාක් ඇත්ත වශයෙන්ම මේ තැන ඇත්තා, මේ තැනැත්තා, අර තැනැත්තා, අර තැන ආදී වශයෙන් ව්‍යවහාර කරන්න ඉඩක් තිබෙනවා. නමුත් දියසුලිය නතර වුණාට පස්සේ ඒ විදිහේ තැනක් වශයෙන් හඳුන්වන්න බෑ. ඇත්ත වශයෙන්ම හඳුන්වන්න බෑ.
කියනවා නම් කියන්න තියෙන්නේ දියසුලිය නතර වුණ තැන කියලයි. අන්නේ විදියේ තත්ත්වයක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳව තියෙන්නේ. මක්නිසාද ද්වේතාවයෙන් මිදීම නිසා අර වට්ටයෙන් මිදුණා. මේ දියසුලිය ගැන අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා. දියසුලියක් ඇතිවන ආකාරය. මහ මුහුදේ මහ ජලකඳට එරෙහිව එයින් පලා යාමට තැත් කරන යම්කිසි දියවැලක්. තවදුරටත් එහාට යාමට බැරි වුණාම ඒ මහ ජලකඳේ හැපිලා විසි වෙලා තෙරපිලා කරකැවිලා ඇති කරගන්න එක්තරා වටරවුමේ යෑමක් තමයි අපි දියසුලිය හැටියට හඳුන්වන්නේ. එතකොට මේක යථා තත්වයක් නොවේ. එක්තරා අයථා තත්වයක්, විපරීත තත්වයක්. කරන්න බැරි වැඩක් කරන්න උත්සාහ කිරීම නිසා මේ විදිහේ විපරීත තත්වයක් ඇති වුණා. දියසුලිය කියලා දෙයක් ඇති වුණා. සංසාරගත සත්‍යයේ තත්වයක් ඒ වගේ විපල්ලාස හතරක් කියලා ධර්මයේ උගන්වන්නේ මෙන්න මේ විපරීත චිත්ත තත්ව හතරයි. මේක තමයි ඇත්තටම ජනමාධ්‍යයෙන් කරන්නේ කවුරු හරි මතු කරලා පෙන්නනවා. දියසුලියක් ඇති කරනවා. මේ තිබුණු එකෙන් එක්කෙනෙක් ඉස්මතු කරලා පෙන්නනවා. පෙන්වුවාට පස්සේ මේ මනුස්සයාටත් ඔන්න කරන්ට් වදිනවා. ඊට පස්සේ ජනමාධ්‍ය සෑහෙන්න හම්බ කරනවා මනුස්සයයි. කොහේවත් හිටපු නිකන් ගොබ්බෙක් බයියෙක්. ජනමාධ්‍යට ගියේ වෙලාවෙ ඉඳලා ඔක්කොම අහනවා කවුද මේ කොහෙද මේ අනේ මේ කියලා ඔච්චරමයි ජනමාධ්‍යෙන් කරන්නේ. තියෙන කවුරු හරි ඉස්මතු කරලා දක්වනවා. එතකොට දෙන දියසුලියක් හට ගන්නවා. ඒ මනුස්සයාටත් වසන්න බැරි තත්ත්වයක්පත් වෙනවා. ගණ්ඩ මාගේ රූපේ මම් ෆොටෝජෙනික්. පත්තරේට වැටෙන කල්ලනේ රැට නිින්ද යන්නේ නෑ වගේ. ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල ඒ අතට මේ අතට අඟර දඟර සරුන් ගෝල අද තියෙන සෙල්ලම් දිහා බලනකොට ඒ ප්‍රවෘත්ති හදන්නන් විසින් ගෑණි මිනියොත් හදනවා. රාජ්‍ය නායකයොත් හදනවා. සියලු දේ හදනවා. හදලා නැති වුණාට පස්සේ තිබ්බ තැන දූවිලිවත් නැහැ. ඒ මිනිසුන්ට ගාණක්ම නැහැ. පාහරම වැඩක් ඔය මේ ජනමාධ්‍යෙන් කරන්නේ. මොකද කොහේවත් නැති මිනිස්සෙක් ඉස්මතු කර දැක්වීමේ මේ එයාට මේ කැමරාවට තියෙන හැකියාව කැමරා කටාට ඒක පෙන්නපු ගමන් ඒක හෙඩ්ලයින් එකට දාපු ගමන් මේ කොහෙදෝ නැති කෙනෙක් මතු කරලා පෙන්නනවා. ඉතින් රාජ්‍ය නායකයෝ හදනවා, පක්ෂ හදනවා, දික්කසාද වෙනවා. ඉතින් ඒ ලිංගිකත්වයට පාවිච්චි කරනවා. ඉතින් මේ සෙල්ලමට නිසා වෙන්නේ නැති ලොකු සංස්කෘතික කිව්වේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. ඒක නොගත්තට කම්පියුටර් එක ගත්තාම ඔක්කොම තියෙනවා. ඒක නෑ කියන දෙයක් නෑ. ටැබ් එකෙත් තියෙනවා, ස්මාර්ට් ෆෝන් එකෙත් තියෙනවා. ඔක්කොටම වැඩි දේවල් තියෙනවා ඒකේ. නමුත් ඒකෙන් පේන්න තියෙන්නේ අපි ජනමාධ්‍ය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ජනමාධ්‍යට අපි නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි අපි කවදාද ජනමාධ්‍ය ඉත්තේකට පාවිච්චි කරපුව දවසේ ඊට පස්සේ මට සෝරි තමයි. කංගේ මොහොතෙන් ගොඩ ගත්තා වගේ මාළුවා. ඉතින් නගලලා නැහිලා යන එක විතරයි සිද්ධ වෙන්නේ. ජනමාධ්‍යට ගියේ කාටවත් හරි ගියේ නැහැ. හරි ගියා කියන්නේ නිවන පැත්තට හරි ගියේ නැහැ. වරදිනවමයි. ඒව දැකලායි ලොකු ස්වාමීන් වහන්සේලා එදා ඉඳලා කිව්වේ මේ කැලේ පැත්තට හැරියන් මම මේවා කියන්න වටින මිනිහෙකුත් නෙවෙයි. මොකද මේ වැරදි ආදර්ශයක් දෙන වෙලාවක මම ඉන්නේ කැලේ පැත්තට හැරියන්. ඔබට විවේකී අවශ්‍ය නම් ඕන නැති දේවල් ආසවට්ටානීය දේවල් කරන්න එපා. ඉතින් ඒ බව දැනගෙන මානවයාගේ තියෙනවා මේ වගේ අර කැපිපෙනීමේ ආසාව, එහෙම නැත්නම් මුල් තැන ලැබීමේ ආසාව, අයියා වෙනම ආසාව, වන්අප්මන්ෂිප්, එහෙම නැත්නම් ප්‍රබලයා ජයගනි කියන එක වැඩ බැරි නම් පත්තරෙන් හරි කමන්නේ වැඩ පෙන්නනවා. පත්තරේට යම් කිසි කෙනෙක් කැපිපෙන්න ගන්න එයාට මොනවාක්වත් සුදුසුකම් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙක් හදා ගන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ ලෝකෙක IT ටෙක්නොලොජි එක දයාගත්ත ලෝකෙක මානවයාට නිවන අමාරුයි කිව්වට ඕකාසේ සම්බාධේ ඕකාසාධිකම. ඕක දන්නවනම් ওই ජනමාධ්‍යට ගියත් එකයි නැතත් එකයි ඒ හුදේකලාවේ ඉන්න එක ඒ කැමරාව ඉස්සර වුණත් කරන්න පුළුවන්. මේ ධම්මක පරීක්ෂණ වුණත් කරන්න පුළුවන්. අපි ලොකු සාංශි ෆොටෝ ගන්න ඇවිල්ලා තියෙනවා. ගමනක් යන ගමන් මෙත් ඊයේද කවුද කියලා මිනිස්සෙක් ස්ලෝවකියෙන් මං හිතන්නේ. මට මතක නැහැ. ඉතින් යා කියලා තියෙනවා ගිහිල්ලා ගෝලයන් මම ගිහිල්ලා කැමරාව ගත්ත ගමන් ඕනෙම මාස්ටර් කෙනෙක් කැමරාවට මූණ දෙනවා, පෝස් කරනවා. ඥානාරාම සාංශිත කළු ෆොටෝ ගන්න අවශ්‍ය නැහැ. මට සමා වෙන්න සාංශ මං යන්නේ දුර බැහැ රටකට කිව්වලු කිසිම ඉරියව්ව වෙනසක් නැතිලු ෆොටෝ ගන්නවායි කියලා. ඉගෙන ෆොටෝජෙනික්.
කොයි ඉරියව්ව හිටියත් එකයි. පූසෙක් අරගෙන ගහන්න බෑනේ පොත් ලියලා තියෙනවා. පූසෝ පිළිබඳ ලියපු එකම පොතක්වත් පාඩුවට විකිණලා නැහැ. ඕන කෙනෙකුට පොත් කතරු කෙනෙක් වෙන්න ඕන පූසෙක් ගැන ලියන්න. අනිවාර්යයෙන්ම ලාභ දැනගයි. මොකද පූසා ඉන්නේ හැම වෙලාවෙම SMS එකේ. මේ මූඩ් එකේ ඉන්නේ slowly mindfully sign. මීයක් දැක්කට පස්සේ sorry තමයි ඉතින් මීයට. මොකද ඒ තරම් sharp. ඉතින් කැට් කියලාලු කියන්නේ මට ධම්ම ගාමරෝ කියන යාමරෝ දැකපු හොඳම සෙන් මාස්ටර් හැසිරීම ඔක්කොම පූසෙක්ගේ වගේ. කිසිම දැනක ඇවිදිනකොට පොළවේ වැඩිට වදින්නේ නැහැ. පලිගේ හෙල්ලුවාට පොළවේ ගාවන්නේ නැහැ. මීයා දන්නේම නැහැ බෙල්ලෙන් අල්ලනකම්. ඉතින් භික්ෂුවකේ තියෙන්න ඕනේ ඒ ගතිය ඒකට ජනමාධ්‍ය හරි කැමති. එල්ලවල ඉන්නේ. ඉල්ලයට එකටම යනින්න ඕනේ. ඕන්නේ ඕක ඕන්නේ නිවන් දකින්න. මේ කට්ටි හිතන්නේව නෙවෙයි මේ ආසෙන් යනකොට ෆොටෝ එකක් ගහලා දැම්මනම් බුද්ධ ආගම ආයේ නැගී හිටී කියලා. නෑ තව සුනාමියක් ආව නම් එච්චරයි. තව කොරෝනාවක් ආව නම් බුද්ධ ආගම නැගිටිනවා. සම්බාදේ ඕකාසාදිකමෝ අනුබුද්ධෝ වරෙන් එන කරදරයක් වරෙන් ඒකි ගෙනියන එකයි මේකේ සෙල්ලම තියෙන. එහෙම නැතුව මේ එක එකාගේ කැමරා වලට hina වෙන එකයි ඒක නෙවෙයි. ඉතින් අපි අම්මලා තාත්තලා ඒකට නෙවෙයි කැමති. ගුරුවරු ඒකට නෙවෙයි කැමති. ඒගොල්ලෝ කැමති මේ මගේ දරුවා මගේ පොඩි එකා සිනගක් ඉස්සර කතා කරන්න කැමති ෆොටෝ එකට කියලා දෙනවා පත්‍රයට කියලා තියෙනවා කියලා මේ වෛශ්‍ය වෘත්තියක්. වෛශ්‍ය වෘත්තියකේ දීලා තියෙන්නේ. ඉතින් අධ්‍යාපන තියෙන්නේ ඒකයද? ඉතින් අපි සතිපාසලත් ඒ යම් ප්‍රමාණයකට පාවිච්චි කරනවා. ඒ පොඩි ළමයින්ගේ බයලජ්ජා නැති කරන්න. මොකද මේ සතිය ඉදිරියට ගෙනියන්න සතිමත් දරුවා අලංකාතුන් අලං සංවිධාතුන් කියන්නේ. සත්‍යමත් දරුවා ව්‍යක්තයි ප්‍රතිබලයි කියන්නේ. ඉතින් ඒක ජනමාධ්‍ය අවශ්‍ය නැහැ ඒකට. අපේ මාධ්‍ය හොඳටම ඇති. ඉතින් ඒ නිසා මේ දියවැල කියන්නේ දීසුලිය කියන්නේ ජනමාධ්‍යයට. නිකන් සාමාන්‍ය ජීන වතුරේ කැළඹිල්ලක් ඇති කරනවා. බර ගානක් දික් කතාද වෙනවා. බර ගානක් අසාද බදිනවා. මේ ජනමාධ්‍ය නිසා මොකද මංගල සිරි මේ කිංකිණි නාද දෙනවා. මොන සුබ මම දන්නේ පත්‍රේ දාලා තියෙනවට කියන්නේ මේ මගුල් දැන්නීම් වලට දාන්නේ මොනවා කියලා? මොකද ලස් ඈ? එහෙමනේ සිංකින් කිනි නාද අනම්මනම් කියලා ඩේටින් පටන් අරගත්තේ ඉස්සලම් පත්තරේ. ඉතින් ක්‍රැක් කරනකොට කියනවා කෙල්ලන්න මේ තොපිට පත්තරේ දැනුම් දීලා හොයන්න ඕනේ මට කැමති වෙයන්කෝ ඉවරනේ. ඉතින් ආය වම්පරාද නිකන් ආය පත්තරේ ලුණු දැන්නීම තමයි ඉන්න ඕනේ. මට කැමති වෙයන්කෝ කියනවා කෙල්ලට. නැත්තම් කචල්නේ අනික ගන්න ඉතින් පත්තරේ හොයන්න වෙනවනේ කවුරු හරි. ඉතින් ඒ ඔක්කොම මේ කෙල්ල කොල්ලවට තියෙන ආදරයටත් මොනවාක්වත් නෙවෙයිනේ. මොනවා හරි පුරුද්දලා මොනවා හරි ගැටලා හම්බ කරන කණ එකක්. ඉතින් ඒක මේ උදකලාව නැති කරනවා. අපිට තියෙන විවේකේ නැති කරන දියසුලියක් ඇති කරනවා. ඉතින් ඒ දියසුලි තමයි පත්තරේ ප්‍රවෘත්ති කියන්නේ. ඒක නිසා පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ. Taman විවේකයට යනකොට අරමුණට හිත යනකොට පාළුවක් තනිකමක් දැනෙනවා. ජනමාධ්‍ය නැති ගතියක් තේරෙනවා. රහෙන් කොන්ුණා වගේ තේරෙනවා. ඒ කියන්නේ ගිය ආත්මෙ පින් කරලා නැහැ මේක හිතලවත් නැහැ පතලවත් නැහැ නිවන කියන එක. හැබැයි නිවන නම් භාවනා කරලා විනාඩි ගාණකින් එන වගේ දෙට තට්ටු කරනවා. ඉතින් අර ඒකට දොර අරින්න පින නැහැ. මොකද අර හුදකලාව වඳුර නැතිකම නිසා. ඒ නිසා මේ හුදකලාවට කැමැත්ත උත්තරීතර හුදකලාව ඇති වෙන්න නම් ඔයන බාධාවේ තියෙන අවකාශය දැනගන්න ඕනේ. ඒක බාධාවේ මත රැඳිලා නැහැ. ඒ බලන දෘෂ්ටි කෝණය මත රැඳිලා තියෙන නිසා දියසුලි හොඳයි, සුනාමි හොඳයි, කොරෝනා හොඳයි. දන්න කෙනාට නැති කෙනා ඒකෙම හැදි ගෑවිලා යනවා. ඒක මේ තරහට කියන එකක් නෙවෙයි ඒ ස්වභාවය. දන්න කෙනා he knows how to ride the wave කියලා කියනවා. දියසුලිය දියවැල මත පීනන දන සර්ෆින් දන්නවා. එහෙම නැත්නම් be on the ball ෆුට්බෝල් ගහනකොට ඇහැ තියෙන්න ඕනේ බෝලේ හැම වෙලාවෙම. සෙල්ලම් කරමින් හිටියත් නැතත් ඒ වගේ වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්නවා නම් ඔය කිසිම දියසුලියකට ඔය කිසිම ජනමාධ්‍යයකට අපි නතු විය යුතු නැහැ. මම හිතන්නේ අපේ වෙලාව સમાප්තයි. ඒ නිසා අපි මෙතනින් ඒ නිවනේ නිවීම සම්බන්ධ විපල්ලාස හතර හෙට කරන්න දවසේ කරන්න තියෙනවා කියන මතකෙන් යුක්තව නතර කරනවා. සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් තරණයි. අපි කියනවා මේ පාළිය කුටියට මේ
අනුමෝදනාවක් කරන්න කියලා